ආයිබෝන් සුබුදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද උදා වී තිබෙන්නේ පෙබරවාරි මාසේ 7 වෙනිදාව. සඳුදා දවස සතියක ආරම්භය අපි මෙලෙස ලබා ගන්නට සූදානම් වෙන්නේ. 7 විශේෂ දවසක් බවටත් පත් වෙනවා. ගිය වසරේ සිට බලාගෙන හිටපු උසස් පෙළ විභාගය 2021 උසස් පෙළ විභාගය අද සිට ආරම්භ වන බව අද පුවත් වාර්තා තුලත් අපට මුණ ගැසෙන පුවතක් දිවයිනේ දකින්නට පුළුවන්. විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අද උපුටා දක්වමින් ඡායාරූපයේද සහිතව උසස් පෙළ විභාගය අද සිට පැවැත්වෙන බවට වූ වාර්තා අපට මුණ ගැසෙනවා පත්තර තුල. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ උසස් පෙළ විභාගයට පෙනී සිටින කොවිඩ් ආසාදිත නිරෝධානයට ලක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වෙනම විශේෂිත විභාග මධ්‍යස්ථාන හඳුන්වා දීම එම නැත්නම් ඒවා තුළ උන්ට පහසුකම් සැපයීමත් සිදුවන බව සඳහන් කරන්නට ඕනේ. කෙසේ වෙතත් අභියෝග රැසක් මැද මෙවර පහුගියදා ශිෂ්‍යත්ව විභාගයට දරුවන් පෙනී සිටියා. ගිය වසර වෙනුවෙන් අද සිට උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය විභාගයට පෙනී සිටිනවා. දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන ඒ සියලු දෙනාට අපගේ සුබ පැතුම් පිරිනමනවා. මේ අභියෝගයේ හොඳින්ම ජය ගන්නට හැකියාව ලැබේවා කියලා. ඊළඟට අපි තවදුරටත් ප්‍රාර්ථනා කරන කාරණාවකුත් තියෙනවා. ශිෂ්‍යත්ව විභාගයේ පුංචි දරුවෝත් යම් අසීරුතාවට ලක් වූ බව යම් සිද්ධීන් අවසානයේ වාර්තා වෙනවා. උසස් පෙළ විභාගය තුළ එවැනි අඩුපාඩු නොවන්නට වග බලා ගන්නට බලධාරීන් නිලධාරීන්ට හැකියාව ලැබේවා කියලත් අපි ප්‍රාර්ථනා කරමු. සමස්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනාම වෙනුවෙන්. ඊළඟට අපි අද දවසේ දකින සුවිශේෂම පුවතක් දිවයින ඊළඟට අනෙකුත් පුවත්පත් තුලත් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. IOC පෙට්‍රල් ඩීසල් මිල උස්සයි. සිපෙට්කෝ වැඩි කිරීමේ තීරණයක් නැහැ. ඒ අනුව වැඩි වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් වාර්තා දකින්නට පුළුවන්. ඔක්ටේන් 92 රුපියල් 7කින් ඔටෝ ඩීසල් රුපියල් 3කින් කියලා තමයි දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ සපයමින් මේ පිළිබඳව අද වාර්තා කොට තිබෙන්නේ. අද පුවත්පත වාර්තාවක් ගෙනෙනවා IOC ඉන්ධන මිල වැඩි වෙයි කියලා. පෙට්‍රල් 7කින් ඩීසල් 3කින් khනිජ තෙල් සංස්ථාවේ මිල වැඩිවීමක් නෑ කියලත් තවදුරටත් මේ වාර්තාවේ අපට මුණ ගැසෙනවා. අප පුටා ගත්තේ අද පුවත්පත. අනිකුත් පුවත්පත් තුලත් මව්බිම ආදී අපට දකින්නට පුළුවන් IOC ගණන් ඉස්සීම පිළිබඳව වූ වාර්තාවන්. ඉන් පස්සේ අපි දකිනවා මේ අද පුවත්පතේ තවත් පුවත් අතරේ පළ වෙලා තිනවා. කලින් අපි විභාගය ගැන සඳහන් කරා. උසස් පෙළ අද සිට අයදුම්කරුවෝ 3,45,242ක්. ඒ ගැන සඳහන් කරන්න බැරි වූ නිසා අපි මේ පුටා ගැනීමත් කරන්නේ. උසස් පෙළට අයදුම්කරුවෝ 3,45,242ක් කොවිඩ් ආසාදිතයන් හා ආශ්‍රිතයන් වෙනුවෙන් දිස්ත්‍රික්ක 25ක් තුල මධ්‍යස්ථාන 29ක් පිහිටුවා ඇති බවත් අද පුවත් වාර්තාව විශේෂයෙන් සඳහන් කොට තියෙනවා දකින්නට පුළුවන්. අප ඉදිරිපත් කරමින් සිටි වාර්තාව බවට පත් උනේ තෙල් මිල ඉහළ යාම පිළිබඳව. IOC මිල ඉහළ දැමීම පිළිබඳව කෙසේ වෙතත් සිපෙට්කෝ මිල ඉහළ යන්නේ නැහැ කියලා තමයි වාර්තා තුල පළ වෙන්නේ. ඒ අතරේ සඳහන් කරන්නට ඕනේ බලශක්ති අමාත්‍යවරයා ඒ අතරේදීත් සඳහන් කළ කාරණාව. පසුගිය දා සඳහන් කළ කාරණාව තෙල් වැඩි කිරීමේ අදහසක් නැහැ. නමුත් ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා. ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කරනවා. රුපියල් ඩොලර් 81ක්ව පැවති මිල ඩොලර් 91ක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බව යුක්‍රේන අර්බුදයත් එයට බලපාලා තිනවා කියලත් සඳහන් වෙනවා. ඒ සමගම වර්තමානයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ලෝපුරා ව්‍යාප්ත වීම මේ කොවිඩ් වසංගතය තුළ මේට තීරණාත්මක ලෙස බලපා ඇති බවත් සඳහන් වෙනවා. අද මව්බිමේ තිනවා මිල වැඩි කරන්න සංස්ථාව තීරණයක් ගෙන නැහැ. සංස්ථාව මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැති වුණත් සඳහන් කරන්න ඕනේ ගම්මන්පිල මැතිතුමා එහෙම ප්‍රකාශ කළත් අද දවසේ අනිකුත් වාර්තා තුල අපට මුණ ගැසෙන්නේ
මිල වැඩිවීමක් සිදු වුණා කියන එක. ඒ වගේම කර්මාන්ත ප්‍රදර්ශනය ආරම්භ කරමින් එම දිනේ විවෘත කරමින් එතුමා දැක්වූ තවදුරටත් මේ දැක්වූ අදහස් අතර අපට සුවිශේෂ කාරණා කීපයක් මුණ ගැසෙනවා. මේ කොවිඩ් නිසාම සියල්ල සිදුවන්නේ නැහැ. රටේ ආර්ථිකයට රටට මෙවැනි ඉරණමක් අත්වීම කාලයක් මුළුල්ලේ සිදු වූ සිද්ධිදාමයක ප්‍රතිඵලයක් විදියට සිද්ධ වෙච්ච තවත් වසර කිහිපයකින් පුපුරා යන්න තිබ්බ අවස්ථාවක් මේ කොවිඩ් වසංගතය පැමිණීමත් එක්ක ඉක්මන් වුණා පමණයි කියලා තමයි උදේ ගම්මන්පිල අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරනවා අපට දකින්නට ලැබෙන්නේ. ඊළඟට අපි තවත් විශේෂිත වූ වාර්තාවකට අවධානය දෙමු. අද පුවත්පත ඇසුරෙන් වැඩිපුර ඉල්ලන්න එපා, සල්ලි දෙන්නේ නෑ, බැසිල් ඇමති මණ්ඩලයට කියන්න සැරසේ කියලා තමයි අද වාර්තා අතර අපට දකින්නට ලැබෙන්නේ. අයවැයෙන් වෙන් කළ සීමා පමණයි, අමතර ප්‍රතිපාදන නෑ. මැති ඇමති රාජ්‍ය නිලධාරී ඉන්ධන දුරකථන ගාස්තුවලට සීමා, ගොඩනැගිලි ඉදිකිරීම් වලට, විදේශ සංචාරවලට, නව බඳවා ගැනීම් වලටත් සීමා පැනවෙන බව අද පුවත්පත වාර්තා කරනවා. පටි හොඳටම තද කරගන්න වෙන බවක් තමයි තියෙන්නේ. විශේෂයෙන් මේ මැති ඇමතිවරුන්ගේ පටි තදවීම ගැන නම් ජනතාව ඊතරම් කනගාටුවට පත් වේවි කියලා හිතන්නට බෑ. මොකද ජනතාවට බොහෝ දෙනා පිළිබඳව ඊතරම් ප්‍රසාදයක් සතුටක් වත්මනෙහි නැති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ජනතාව විසින්ම පත් කරලා යවලා ඒ වගේම රටේ බදු මුදල් වලින් පෝෂණය වෙලා එතුමන්ලාගෙන් අහන්න දකින්න ලැබෙන දේවල් එක බැලුවා ජනතාවට සතුටු විය හැකි තත්ත්වයක් නෙවෙයි පෙන්눔 කරන්නේ. කොහොම වුණත් පසුගිය දාත් මේ කාරණාව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කර ගැනීම මීට පෙරත් ප්‍රකාශ කරා. අයවැයෙන් කළ වෙන්කිරීම පමණයි ලබා දෙන්න පුළුවන්කම තිබෙන්නේ. මුදල් වෙන්කිරීම බරපතල ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා වැඩිපුර ප්‍රතිපාදන බලාපොරොත්තු වන්න එපා කියලා සහ ඔවුන්ගේ යම් යම් හිමිකම් අහුරන්නට සිද්ධ වෙන බව තමයි කල්තියාම මේ සඳහන් කරන්නේ. අර උදේගම්මන්පිල ඇමතිතුමා, බලශක්තිය ඇමතිතුමා කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් එදින කළ කතාවෙත් අන්තර්ගත වුණු කාරණාවක් තිබුණා. නායකයෝ ක්‍රියාවෙන් ආදර්ශවත් වීම වැදගත් කියලා. වචන වලින් පමණක් නෙවෙයි, ක්‍රියාවෙන් ආදර්ශවත් වීමයි වැදගත් වන්නේ කියලා ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක් විදියට ඉඳමින් උදේ ගම්මන්පිල ඇමතිතුමා ප්‍රකාශ කරනවා අපිට මුණ ගැසුණ එම අවස්ථාවේ. ඉන්පස්සේ අපි අවධානය දිය යුතු තවත් කාරණා කීපයක් අතරේ මෙන්න මේ පුවත වෙත යොමු වෙමු. දිනමින පුවත්පත අද සිය ප්‍රධාන සිරස්තලය ලෙස වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවට අතදීමට ලෝක බැංකුව ඉදිරිපත් වෙයි. ලෝක බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ශ්‍රී ලංකාව පසසයි කියලයි සඳහන් කරන්නේ. කොවිඩ් වසංගතයේ හේතුවෙන් බිඳවැටුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් සහාය දෙන බව ලෝක බැංකුව පවසනවා. ආර්ථික යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍ය පියවර ගනිමින් තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය සහාය දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ, නේපාලයේ සහ මාලදිවයිනේ ලෝක බැංකුව නේවාසික අධ්‍යක්ෂ ෆාරිස් අවාඩ් මහතා ප්‍රකාශ කළ බවයි සඳහන් වෙන්නේ. එකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතිනුත් අපේ රට පිළිබඳව කොළ එලි දැල්විමින් ඇති බවටත් මාධ්‍ය වාර්තා කර තිබුණා. අපිට පසුගිය දිනවල මුණ ගැසුණා. කෙසේ වෙතත් රට තුළ වර්තමාන රාජ්‍ය ආණ්ඩුව කෙතරම් විවේචනවලට බඳුන් වූවත් ජාත්‍යන්තරය තුළ අපට පහුගිය කාලය මුළුල්ලේ බොහෝ සෙයින් දකින්නට ලැබුණා රාජ්‍යයේ එම නැත්නම් ආණ්ඩුවේ ක්‍රියාත්මක වීම පිළිබඳව ප්‍රශංසා කරන ආකාරයනුත් මුණ ගැසුණා. ඊළඟට අපි අවධානය යොමු කරන්නට ඕනේ මේ කොවිඩ් තත්ත්වය පිළිබඳව තිබෙන යම් වාර්තාවන් වෙත. දිනමින ඇසුරෙන් බැලුවොත් එහෙම පසුගිය දින 5ට 4,08,898ක් බූස්ටරේ විදගෙන කියලා වාර්තා කරලා තියෙනවා. මිට දින කීපයකට පෙර ආතුව තත්ත්වය ගත්තොත් බූස්ටර් මාත්‍රාව ලබා දීම දැඩි ගැටලුකාරී නැත්නම් දුෂ්කර
කාර්යයක් බවට පත් වෙමින් තිබුණා. බොහෝ දෙනා ඉන්නත ලබා ගැනීමට ඉදිරිපත් නොවීමත් එක්ක. නමුත් පහුගිය දින 5ක කාලය ඇතුළත 4 ලක්ෂය ඉක්මවන පිරිසක් එන්නත්කරණයට ලක් වී ඇති බව තමයි සඳහන් වෙන්නේ. සෞඛ්‍ය විශේෂඥයන් අතරින් බහුතරයක් දෙනා නිරන්තරව ප්‍රකාශ කරන කාරණාව තමයි දුර්මතවලට නොරැවටි බූස්ටර් මාත්‍රාව හෝ තවමත් කිසිදු මාත්‍රාවක් ලබාගෙන නැත්නම් ඒවා හෝ එම නැත්නම් දෙවෙනි මාත්‍රාව ලබාගෙන නැත්නම් එය ගැනීමට කටයුතු කරන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලනවා කියලා. අපි ඒ අතරේ තව දුරටත් දකිනවා ලොව වැඩියෙන්ම භාවිත කළ ෆයිසර් එන්නත ගන්න බියවිය යුතු නෑ කියලා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කර තිබෙන ප්‍රකාශයකුත් අපි දකිනවා. ඒ දිනමින පුවත්පතේ ලොව වැඩියෙන්ම භාවිත කරපු එන්නත උනේ ෆයිසර්. අපිටත් මතකයි යම් කාලයක් ෆයිසර් නැත්තම් එන්නත් ගහන්නෙත් නෑ කියලා කියපු හිතපු තරුණ පිරිසක් පවා මේ රටේ හිටියා. ඒ අයට අද මොකද කොහෙද ඉන්නේ කියලා ඇතැම් අය විමසනවා. මේ එන්නත්කරණයට ඇතැම් අය මැලිවීම තුළ කෙසේ වෙතත් ලෝකෙ වැඩියෙන්ම භාවිත කරපු ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්තු එන්නතක් ලබා ගන්න බය වෙන්න එපා කියලා ඇමතිතුමා කිව්වට ජනතාව බියට පත් වෙන යම් යම් රාවයන් යම් යම් තොරතුරු මත පැතිර යාමකුත් සමාජය තුළ අපට දකින්නට ලැබෙනවා. ඒකම ඒවා ප්‍රතික්ෂේප කරන්නට නම් ජනතාවට එන්නත්කරණය පිළිබඳව විශ්වාසය තහවුරු කිරීම සඳහා මේ එන්නත බූස්ටර් මාත්‍රාව විශේෂයෙන්ම ලබාගත්තු අය පිළිබඳව මොකද ජනතාව තුළ යම් අය තුළ මතයක් ඇති වී තිබෙනවා මේ සාමාන්‍ය ජනතාවට පමණක් මේක ලබා දෙන්න උත්සාහ කරනවා විශේෂිත අය මේවා ලබාගෙන නැහැ මේ ආදී වශයෙන් පාසල් පද්ධතිය තුලත් සාමාන්‍ය දෙමාපියන්ගේ දරුවන්ට සාමාන්‍ය පාසල්වල තමයි මේ වෙන්නත්කරණයට ලක් කරන්න කටයුතු කරන්නේ. තව විශේෂ අයගේ දරුවෝ මේවට ලක් වෙන්නේ නැහැ. ඒ වෙනම කටයුතු කරනවා. මේ අපේ සාමාන්‍ය පවුල් වලට තමයි මේ එන්නත දෙන්න උත්සාහ කරන්නේ. මේ ආදී මත තිබෙනවා. ඒවා ප්‍රතික්ෂේප වන ආකාරයට එහෙම නැත්නම් ඒවා නිවැරදි කරගත හැකි ආකාරයට අපි දකිනවා යම් යම් අවස්ථාවල පහුගිය දිනක සෞඛ්‍ය ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් තිබුණා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ පැවැත්වපු මේ පිළිබඳ දැනුම්පත් කිරීමේ අවස්ථාවක් සාකච්ඡාවක් එෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නම් සඳහන් කරනවා Taman ඇතුළු මේ පිරිස බූස්ටර් මාත්‍රාව දක්වා එන්නත්කරණයට ලක් වෙලා ඉන්නේ කියලා. ප්‍රථම එන්නත ලබාගත්තු වෛද්‍යවරයාගේ ඉඳලා බොහෝ දෙනා සෞඛ්‍ය සේවයේ සෞඛ්‍ය අංශයේ ආරක්ෂක අංශයේ එන්නත්කරණයට ලක් වී ඇති බව කියද්දී ජනතාව තුළ ඒ පිළිබඳව විශ්වාසය තවදුරටත් තහවුරු කිරීම වැදගත් තිබෙන බවත් සඳහන් කරන්න ඕනේ. ඊළඟට තවත් අපට මුණ ගැසෙනවා මේ එන්නත්කරණය නීතිගත කිරීමට අදාළ වන යම් යම් කාරණා ඇතුළත් පුවත් වාර්තා වනුත් අපි ඒ සමගම එන්නත්කරණය ගැන අපි කතා කරනවා ජනතාවගේ සෞඛ්‍ය ගැන අපි කතා කරනවා. ඒ අතරේ සෞඛ්‍ය අංශවල යම් යම් පිරිස් ලෙඩවීම පිළිබඳවත් වාර්තා තියෙනවා. මේ ලෙඩවීම අකුරට වැඩ කිරීම වෙන්න පුළුවන් විරෝධතා දැක්වීම වෙන්න පුළුවන් වර්ජන වෙන්න පුළුවන් ඒ වගේ ලෙඩවීම් ගැනයි මම මේ කිව්වේ. අපි එවැනි වාර්තා සහ තවත් විශේෂම කාරණා විදිහට ಭಾರತයේ ගීත කෝකිලාවියගේ සමුගැන්ම ලෝකයේම අවධානය දිනාගත්තු රයන් පුතා මේ ආදී විවිධ සටහන් සමග අපි යලි මුණ ගැසෙමු. අප අද දකින මුණ ගැසෙන විවිධ වූ පුවත් වාර්තා අතරේ සෑම පුවත්පතක්ම වාර්තා කරන්නේ යෙදෙනවා අද ඈ පිළිබඳව. බවුබෙන් උපුටා ගත්තොත් සංගීතයේ පුරාවෘත්තියක් නිම වේ ඉන්දියාවට දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත්වීම පිළිබඳව වාර්තා වෙනවා. ಭಾರತයේ ගීත කෝකිලාව එහෙමත් නැත්නම් ඉන්දියාවේ නයිටින්ගේල් ලෙස විරුදාවලීලත් ලතා මංගේෂ්කර් නම් වූ ඉන්දියාවේ සුවහසක් ජනී ජනයාගේ පමණක් නොවේ ලෝකයේ සංගීතයට කලාවට ලැබි බොහෝ දෙනාගේ හිත වසඟ කරගත් ගී හඬ නිමාවීම පිළිබඳව තමයි එලෙස අද වාර්තා අපට මුණ ගැසෙන්නේ. අරුණ පත්තරය ඊළඟට දිවයින අද මේ සෑම පුවත්පතකම දිනමින මේ සෑම පුවත්පතකම අපට ඈ පිළිබඳව සටහන් දකින්නට ලැබෙනවා. අරුණ වාර්තා කරනවා ಭಾರತ ගීතේ කෝකිල හඬ නිහඬ වෙයි කියලා. දිවයින වාර්තා කරනවා
ඇය අප වෙනුවෙන් ගැයූ ශ්‍රී ලංකා මාතාමා ප්‍රියාදර ජය භූමියේදා තම මధుර හඬින් ගැයූ ಭಾರತ මහා ගීත කෝකිලාවිය පූර්ණ රාජ්‍ය ගෞරව මැද ජීවන ගීතය නිම කරයි. අවමග උළෙලට ඉන්දියානු අගමැති මෝදිත් එක් වෙයි. ඉන්දියාවට දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත්වීම ගැන අද පත්තරේ වාර්තාවෙත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අවසන් කටයුතු සඳහා මේ දකින්න දිනමින වාර්තාව අද පුවත් වාර්තාවකත් තිබෙනවා. ඉන්දියාගමැති නරේන්ද්‍ර මෝදී ලතා මංගේෂ්කර් ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ගායන ශිල්පිනියටගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අවස්ථාව අපට දකින්නට පුළුවන්. හැම පුවත්පතක්ම ඈ පිළිබඳව සටහනක් තබා තිබෙනවා. ලංකාදීපයත් එලෙසින්ම අපට දකින්නට ලැබෙනවා. ඈ පිළිබඳ ප්‍රවෘත්ති අංශයේ තැබූ සටහනයි දැන් අපි ඔබ වෙත ගෙනෙන්නේ. ප්‍රවීණ ಭಾರತೀಯ ගීත කෝකිලාවිය වන ලතා මංගේෂ්කා පසුගිය ජනවාරි 11 වනදා මුම්බාහි බ්‍රිජ්කැන්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවා. ඒ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසුවයි. කොවිඩ් හේතුවෙන් ඇති වූ නියුමෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් අද පෙරවරුවේ ඇය මිය ගොස් තිබෙනවා. ඉන්දිය සිනමාවේ පසුබිම් ගායන ශ්‍රේෂ්ත්‍රය ඇතුළු සමස්ත ಭಾರತೀය කලා ශ්‍රේෂ්ත්‍රයම සිය සුමధుර හඬින් දික්විජයක් බවට පත් කළ මංගේෂ්කා මිය යන විට 92 වන වියෙහි පසු වුණා. ඇයගේ අභාවය ඇසීමෙන් සමස්ත ඉන්දියාවම දැඩි කම්පනයකට පත් ඇති අතර රටවල් රැසක මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි ලෙස ශෝකයට පත්ව තිබෙනවා. ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණ සිටින අයුරුද දක්නට ලැබුණා. ලතා මංගේෂ්කර් මහත්මියගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි මේ වන විට සිදු කරමින් පවතින්නේ. එමෙන්ම ලොව පුරා නම් දෙසින් විශාල පිරිසක් ඇයට ශෝකය පළ කර තිබෙනවා. तर बघितलं तर दीदी गायलेलं मग बघितलं तर दीदी माझ्या शेजारी नव्हत्याच. त्याच म्युझिशियनच्या मागे जाऊन पदरात आपला चेहरा लपवून जोरात हसत होत्या आणि गाणं थांबलं. म्हणजे त्यांना मजा यायची अशा गोष्टींची. බොලිවුඩ් සිනමාවේ වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කර ඇති ලතා මංගේෂ්කා ගායනා කළ ගීත සංඛ්‍යාව 30,000කට අධිකයි. එම ගීතද ඇය ගායනා කර ඇත්තේ භාෂා 36කින් වීම විශේෂත්වයක්. ලතා මංගේෂ්කා සිංහල භාෂාවෙන්ද ගීතයක් ගායනා කර තිබෙනවා. ඒ සැඩ සුලන් චිත්‍රපටය සඳහායි. අතිශය ජනප්‍රිය සහ සම්මානවලට පාත්‍ර වූ ඇය චිත්‍රපට දහස් ගණනාවකට සිය ගායනයෙන් දායකත්වය සැපයුවා. ඇය ඉන්දිය කලාලොවෙහි විරුදාවලිය ලැබුවේ ඉන්දියාවේ නයිටින්ගේල් යනුවෙනුයි. ඒ මිලියන සංඛ්‍යාත ජනතාවකගේ සිත් ඇය සංගීතයෙන් සුවපත් කළ නිසායි. දෙස් විදෙස් සම්මාන රැසකින්ද පිදුම් ලැබූ ඇය පද්ම භූෂණ, පද්ම විභූෂණ, භාරත රත්න ඇතුළු ගෞරව සම්මාන රැසකින්ද පිදුම් ලැබුවා. රසික හදවත්වලට මනා ලෙස ලෙන්ගත් වූ ලතා මංගේෂ්කා දශක 4ක් පුරා විහිදෙන ඇයගේ ගායන ජීවිතය ඉන්දිය සංගීතයේ සහ සිනමාවේ ස්වර්ණමය යුගයක් බිහි කළ ගීත කෝකිලාවියක්. ඒ ගීයක් පාසා අපට දැනෙන්නේ අපේම සම්පතක් එහෙම නැත්නම් අපේම ගීතයක් ගායන අපේම ගායිකාවක් වගේ. ලතා මංගේෂ්කා පිළිබඳව මේ මව්බිම පුවත්පත ඇතුල් පිටු සටහනකුත් තබනවා. දිව්‍යමය හඬින් ලොවක් වශී කළ ಭಾರತೀಯ ගීත කෝකිලාව ලතා මංගේෂ්කා බව සටහන් කරමින් 1929 සිට 2022 අවසානයේ දක්වා ඇගේ ජීවන කතාව අලලා මේ ලිපිය සැකසෙනවා. කලා පවුලක දියණියක් ලෙස ඇගේ සහෝදරිය ආශා බෝස්ලි පිළිබඳවත් සිහිපත් කරන්නට ඕනේ. ඊළඟට ඇය ගැයූ ගීයකම සිංහල අර්ථය සඳහන් වෙනවා මේ අවස්ථාවට බොහොම කදිමට ගැලපෙන නිසා. මේ සිනාසිය නොහැකි රාත්‍රියකි දෑත් පටලා අපි හඬමු. එන්න මාව සිප ගන්න මින් මතු ආදරය රකින්න මා දැස් තුල අපි කිසිදා හමු නොවනු ඇත. ලතා මංගේෂ්කා පිළිබඳව එලෙස මව්බිම ඇතුල් පිටුවේ තබන සටහනයි ඒ. ඇයද
කොවිඩ් මාරයාගේ ගොදුරක් බවට පසුගිය කාලේ පත් වුණා. ඉන් පස්සේ ඇය දිගටම රෝගී තත්ත්වයෙන් පෙළුණා. අවසානයේ තමයි ඇය දින ගණනාවකට පස්සේ මේ විදිහට අවසන් ගමන් යන්නේ. තවත් එවැනි කම්පනය කරවන පුවතක් තිබෙනවා. මේ ලතා මංගේෂ්කා පිළිබඳ පුවත වගේම මේ පුවත මේ රටේ මේ ලෝකයේ ඕනම දෙමව්පියෙකුගේ ඕනම කෙනෙකුගේ සංවේදී හදක් ඇති ඕනම කෙනෙකුගේ හිත සසල කරවන පුවතක් වනවා අනුමානයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරා. ලෝකයේම net Taman වෙත එල්ල කර ගන්නට මොරොක්කෝවේ රයන් කියන පුංචි පුතා පුංචි දරුවා සමත් වුණා. අද ලංකාදීපේ තියෙනවා ලින්ක් කුහරේ සිරවුණු පස් හැවිරිදි රයන් මියයි කියලා. ඒ විවිධාකාරයෙන් විවිධ පුවත් වාර්තා තුල අපට අද දවසේ මුණ ගැසෙනවා මේ රයන් කියන දරුවාගේ සමුගැන්ම පිළිබඳව. අද අරුණ පුවත්පතේ තියෙනවා ලොවක් හඬවා අඳුරු රෑ 4කට පසු රයන් දෙවියන් වෙත ගියේය කියලා. නලලින් කුහරයක් තුල විශ්කම්භය අඩි 1මාරක පමණ නලලින් කුහරයක් තුල දින 5ක් පුරා එම නැත්නම් රෑ 4ක් මුළුල්ලේ රයන් ජීවිතය සමග සටනක යෙදුණා. පුංචි දරුවෙක් වෙලත් ඔහුට ජීවිතය පිළිබඳව සටන් කරන්නට සිදු වුණා. ඔහු වෙනුවෙන් බොහෝ දෙනා පෙළ ගැසී සිටියා. අපිට මව්බිම ඇතුල් පිටුවක දකින්න පුළුවන් පිටරට ආරංචි තුල ලෝකේම හුස්ම හිර කළ රයන් අවසන් හුස්ම හෙලයි. දින 5ක වෙහෙස නිෂ්ඵල වෙයි කියලා අද වාර්තා කරලා තියෙනවා. දකින්නට පුළුවන්කම තියෙනවා. බොහෝ දෙනා මේ පුවත අහද්දිම මොහොතකට තප්පර කිහිපයකට හෝ හදවත සසල වෙනවා අනුමානයි. කෙසේ වෙතත් මොරොක්කෝවේ මේ වෙච්ච සිද්ධිය ලෝකයේ වෙච්ච පළවෙනි අවස්ථාව නෙවෙයි. මීට පෙරත් මේ ආකාරයෙන්ම දරුවෙකු මිය ගිය පුවත් ලෝකයේ අපට අසන්න දකින්න ලැබිලා තියෙනවා. ඒ අතරේ අපේ රට තුලත් විවිධ සිද්ධීන් වලට ලක් වෙලා ඕනතරම් දරුවෝ අපාතරින් සමුගන්නට පුළුවන්. නමුත් මෙහිදී විශේෂ අවධානය රයන් වෙත යොමු වන්නේ ඔහු නිරුපද්‍රිතව හිඳමින් අඳුරු කුහරයක් තුල කිසිත් නොපෙනෙන තැනක හිඳමින් මොනතරම් දේ හිතන්නට ඇද්ද කියන එක ලෝකයා හිතන්නට පටන් ගත්තු තැන සිටයි. ඔහුට ආහාර, ඔක්සිජන්, ජලය ඇතුළු සියලු දේ යවන්නට නලයක් කරා කටයුතු කරනත් ඒවා ඔහු පරිහරණයට ගත්තාද නැද්ද කියන එක පවා අදටත් හෙළි වී නැහැ. කෙසේ වෙතත් දින 5ක වෙහෙස ප්‍රතිඵලය පළදරලා ඔහුව මේ මෙහෙයුමට මැදිහත් වෙච්ච මානුෂීය මෙහෙයුමේ හිටපු සොල්දාදුවන් විසින් පිටතට රැගෙන රන් ඇතිරිල්ලකින් ඔහුව වහගෙන එනකොටත් රයන් ලොව හැරගොස් සිටි බව තමයි මාධ්‍ය වාර්තා කර තිබුණේ. ලෝකයේ අවධානය දිනාගෙන අවසන් ගමන් ගිය උතුරු මෙක්සිකෝවේ අඩි 100කට වඩා ගැඹුරු කුහරයක් තුල සිරව සිටි රයන් ගැන එලෙස අප කියන්නේ මේ වගේ රයන්ලා ලංකාව තුලත් බිහි වෙන්න නොදී අපි මීට කලිනුත් අපට මතකයි එවැනි අනතුරුදායක තත්වයන්ට ලක් වෙච්ච දරුවෝ මේ රටේ හිටියා. මේ වගේ අනතුරුදායක තැන් පිළිබඳව දෙමව්පියෝ වඩාත් අවධානයෙන් සිටීමේ වැදගත්කම පෙන්වා දෙනටයි ඔහුගේ පියා සඳහන් කරනවා තමන්ගේ අවධානයෙන් මිදිච්ච එක ඇසිල්ලකට රයන්ට මේ සෝචනීය ඉරණම අත් වුණා කියන එක පිළිබඳව දරාගත නොහැකි කම්පනයකින් යුතුව ඇහි තියාගෙන හැදුවත් පරිස්සම් කරන්න බැහැයි කියනවා. වගේම පුළුවන් තරම් දරුවෝ පිළිබඳව අවධානයෙන් ඉඳීමේ වැදගත්කම තමයි රයන් පිළිබඳ මේ පුවතෙන් ඔබට අපට කියන්නට පිළිවන්කම තියෙන්නේ. අපි නැවතත් පුවත් වාර්තාවට අවධානය දෙමු. දිනමින පුවත්පතේ වාර්තාවක අපට මුණ ගැසුණු අපි මේ පිටරට දරුවෙක් ගැන කතා කරා වගේම කටුගොඩ එකම පවුලේ දරු දෙදෙනා තටාකය පතුලේ සැඟවීමක තවත් ඛේදාන්තයක තතු මේ විදිහට අද මේ ඉදිරිපත් කරන්නට වෙන්නේ. අපිට යලිත් අර පණිවිඩයම තමයි ඔබට දෙන්නට තිබෙන්නේ දරුවෝ පිළිබඳව වඩාත් අවධානයෙන් පසුවීමේ වැදගත්කම. ඇල්ලේවල දියැල්ලේදී නැති දිනෙක මේ සිද්ධියකුත් වාර්තා වෙනවා. ඒ සමග අපිට මව්බිම පුවත්පතට අවධානය දෙන්නට පුළුවන් මුල් පුවත වෙත ගිය සතියන්තයේ ජීවිත 8ක් වතුරේ දිය වේ. ඇල්ලවල ඇල්ලේදී 3 දෙනෙක්, ගාල්ලේදී එකම පවුලේ දරුවන් 2 දෙනෙක් පිළිබඳව මේ සිද්ධි දෙක දිනමිනේ එකම පුවතක මව්බිමේ අද මෙලෙස දකින්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන් දීර්ඝ සතියන්තේනකොට විනෝද ගමන් චාරිකා වැඩි වෙනකොට මෙවැනි තත්ත්වයන් වාර්තා වෙන්නට පුළුවන්. විනෝදයේ තරම සීමාව කෙලවර පිළිබඳව අවබෝධයකින් කටයුතු කිරීම කොච්චර වැදගත්ද කියන එක බොහොම පැහැදිලි වෙන අවස්ථාවක්. වැල්ලවත්ත මුහුදු තීරයෙන් තවත් මල් සිරුරු දෙකක්
එකක් හමු වීම ගැනත් මව්බිම වාර්තා අතර අපට දකින්නට පුළුවන්. මේ සමගම අපි මුල්පිටු වාර්තා තුළ මෙතෙක් අපි ඉදිරිපත් නොකළ කාරණා කිහිපයකට යාලි අවධානය යොමු කරමු. අතරේ මව්බිමේ දකින්නට පුළුවන්කම තිබෙනවා මේ එන්නත්කරණය පිළිබඳව සම්බන්ධ වෙන කාරණා. එන්නත් තුනම නැත්නම් පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් වීම ගැසට් නිවේදනය නිකුත් වීම පිළිබඳව වාර්තාවක් කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා උපුටා දක්වමින් ඒ වගේම අධිකරණ අමාත්‍යාංශ උපදේශක ජනාධිපති නිරීක්ෂක යුආර් ද සිල්වා මහතා උපුටා දක්වමින් ඒ සමගම තියෙනවා එන්නත් ගැසට්ටුවෙන් මූලික හිමිකම් කඩවීමක් සිදු නොවන බවට නීති විශාරදවරයෙක් විදිහට එතුමන්ගේ අදහස අද මව්බිම පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. යනුව අප්‍රේල් මාසයේ 30 වෙනිදායින් පස්සේ යම් පොදු ස්ථානයක සිටිනවා නම් ඒ වෙනකොට ජනතාවට එන්නත් කාඩ් පත ලබා දීම සඳහා කටයුතු කරන බවයි කියන්නේ. සම්පූර්ණ එන්නත්කරණය ලෙස අර්ථවත් වෙන්නේ පළමු මාත්‍රා 2 සහ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම. මේ එන්නත්කරණයේ යම් කාලයකට පස්සේ ප්‍රතිශක්තිය හීන වෙනවා. ඒ නිසා තමයි තවත් මාත්‍රාවක් ලබා දීම සිදුවන්නේ. කෙසේ වෙතත් මේ මාත්‍රා තුනම දැනට සම්පූර්ණ කර ඇති අය තමයි පරිපූර්ණ එන්නත්කරණයට ලක් වූවන් ලෙස සලකන්නට පුළුවන් බව සඳහන් වෙන්නේ. මේ අතරේ පොදු ප්‍රවාහනයට බලපාන ආකාරය පිළිබඳව දිලු මමුණුගම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වනවා. සෞඛ්‍ය විසින් එවැනි තැනකට ප්‍රවාහනය පිළිබඳව ප්‍රවාහන පද්ධති තුල ප්‍රවාහනය කළ හැකෙන් පූර්ණ එන්නත්කරණයට ලක් වූවන් බව ප්‍රකාශ කරනවා නම් මේ අනුව කටයුතු කිරීමට Taman සූදානමින් සිටින බව තමයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ පොදු ප්‍රවාහනය පිළිබඳව අදහස් දක්වමින්. ඊට පස්සේ අපි දකිනවා අද දවසේ ලංකාදීප පුවත්පතේ පළවන වාර්තාවන් අතරේ වසර 800කට පසු මුලතිව් කුරුන්දි විහෙරෙන් පිරිත් හඬ ඇසීම පිළිබඳ වූ පුවතක්. වසර 800කට පමණ පෙර කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු වැළලී ගොස් තිබියදී මෑතකදී මතු කර ගනු ලැබූ උතුරේ බෞද්ධ උරුමයක් වන ඓතිහාසික මුලතිව් නාගචෝල කුරුන්දි විහාරය බෞද්ධයන් ඇතුළු සියලු ජනතාවට බැඳ පුදා ගැනීම සඳහා පෙරේදා සිට එයාලි විවෘත වීම පිළිබඳව තමයි කුරුන්දි විහෙර විවෘත වීම ගැන ලංකාදීප පුවත්පත ඡායාරූප සටහනක්ද සහිතව එලෙස පළ කරන්නේ. විදුලිය කැපිල්ලක් කොමිසම අනතුරු අංගවයි කියලා ප්‍රශ්නාර්ථ ලකුණක්ද සහිතව අද ලංකාදීපයේ වාර්තාවක් ගෙනෙනවා. අපි දැක්කා මේ දවසේ ඉල්ලුම අනුව සලකලා බලලා කැපීමකට යනවද නැද්ද කියන එක තීරණය කිරීම පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාව උපුටා දක්වමින් තවත් පුවත් වාර්තාත් පළ වෙලා තිබෙනවා. ඒ අනුව අපි මේ පිළිබඳව පුවත් වාර්තාවකුත් අප සතුව තිබෙනවා. කෙසේ වෙතත් විදුලි අර්බුදය අද සිට උග්‍ර වේ කියලා දිවයින පුවත්පතේත් අපට වාර්තාවක් දකින්නට පුළුවන්. අරුණේ තියෙනවා අද ඉල්ලුම මත අකමැත්තෙන් නුවද විදුලිය කපන්න වෙනවා මහජන උපයෝගිතා කොමිසම උපුටා දක්වමින්. විදුලි නිෂ්පාදනයේ ඇති වී තිබෙන ගැටලු තමයි විදුලිය පිළිබඳව මේ කප්පාදුවකට යාමට බරපතල හේතුව බවට පත් වෙන්නේ. ඒ උත්පාදනය කිරීමට යාමේදී අදාළ ප්‍රභවයන්ගේ හිඟකම යන්ත්‍ර සූත්‍ර අක්‍රිය වීම ආදී හේතු බලපෑවා. ඒවා ඇතැම් මේවා කඩාකප්පල්කාරී වැඩ ලෙසත් ඇතැම් තැන්වල හඳුන්වනු ලැබුවා. කෙසේ වෙතත් මේ සියලු තත්ත්වයන් මැද ප්‍රවෘත්ති අංශයේ තිබූ ඒහා සම්බන්ධිත වාර්තාවක් තිබෙනවා. ඊයේ ප්‍රවෘත්ති විකාශය අඩංගු වෙච්ච. අපි ඒක බලමු. පවතින තත්ත්වය හමුවේ අද දිනේ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නැති බව විදුලි බල මණ්ඩලය පවසනවා. මේ වන විට ඉන්ධන නොමැතිව අක්‍රියව පවතින කැලණිතිස්ස සංයුක්ත චක්‍ර තාප බලාගාරයට අවශ්‍ය නැප්තා ලබා දීම අද පස්වරුවේ සිට සිදු කෙරෙනවා. ඒ අනුව නැප්තා මෙට්‍රික් ටොන් 2500ක් පමණ ලබා දීමට නියමිත බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී පැවසුවේ. එම බලාගාරෙන් මෙගාවොට් 163ක ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එක්වනවා. පවතින තත්ත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර විදුලි ඉල්ලුම අනුව විදුලි කප්පාදුව සම්බන්ධයෙන් තීරණයක් හෙට ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. පවතින වියලි කාලගුණ තත්ත්වයත් සමග ජලාශ රැසක ජල ධාරිතාවය පහත බැස ඇති නිසා විදුලිය නිෂ්පාදනයට ඉන් බලපෑමක් එල්ල විය හැකි බවටයි බොහෝ පාර්ශවයන් අනතුරු වෙඟවුවේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා අද ප්‍රකාශ කළේ හෙට සිට වැසි අපේක්ෂා කළ හැකි වුවත් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට ප්‍රමාණවත් තරම් වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බවයි. ඉදිරි දින කීපය තුළ తాවකාලිකව වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. නමුත් මේ වැසි ප්‍රමාණවත් වෙන්නේ නැහැ. විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට ජලය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන එක අපිට කියන්න පුළුවන්. සැලකිය යුතු වර්ෂාපතනයක් අපි අපේක්ෂා කරන්නේ ඉදිරියේදී දිවයිනට බලපාන පළමු අන්තර් මෝසම් සමය උදා වෙනවා. මේක තියෙන්නේ මාර්තු අප්‍රේල්. හැබැයි මාර්තු මාසෙත් පොඩි වර්ෂාපතනයන් තිබ්බට සැලකිය යුතු වර්ෂාපතනයක් අපි අපේක්ෂා කරන්නේ අප්‍රේල් මාසේ 15 වෙනිදායින් පසු වගේ කියන එක කියන්න වෙනවා. මේ අතර අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ සිසුන් අපහසුතාවයට පත් කරමින් විදුලිය කප්පාදු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා නිලධාරීන්ට දැනුම් දුන්නා. කෙසේ වෙතත් කිසිදු දැනුම් දීමකින් තොරව විටින් විට දිවයිනේ ප්‍රදේශ රැසක සිදු වූ විදුලි කප්පාදු කිරීම පිළිබඳ තොරතුරු අප වාර්තා කළා. කිසිදු දැනුම් දීමකින් තොරව විදුලිය කප්පාදු කරමින් හෙට සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අපහසුතාවයට පත් කරන්න එපායයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා ඉල්ලා සිටිනවා. මේ දිනවල උසස් පෙළ විභාගය පාසල් දරුවන් විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය ඒ කටයුතු ක්‍රියාත්මක කර ගැනීමට දැන් පැයක් දෙකක් කොයි වෙලෙත් දන්නේ විදුලිය කපනවා. මේක දැන් මේ කුරුණෑගල ප්‍රදේශයේ විතරක් නෙවෙයි මුළු ලංකාව පුරාම දැනුම් දීමක් නැහැ ජනතාවට. ඇමතිවරයා ඇතුළු කණ්ඩායම මොකද කියන්නේ? අපි විදුලිය දෙනවා, කපන්නේ නැහැ කියනවා. අපර මේකෙන් ප්‍රධානම අපහසුතාවයට පත් වෙලා ඉන්නේ කවුද? අපේ මේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්. මම දැක්කා අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලීමක් කරනවා උසස් පෙළ විභාගයේ තියෙන කාල සීමාව තුළ විදුලිය කපන්න නැතුව ඉන්න තියනවා නම් හොඳයි කියලා. ඉතින් අපි පැහැදිලිවම කියන මේ ආණ්ඩුව අද හැම දෙයකින්ම රටේ ජනතාව අසමත් කරනවා විතරක් නෙවෙයි රටේ ජනතාව ගැන හිතන්නේ නැති ආණ්ඩුවක්. අවසානයේ අමාරුවෙන් හරි මේ දරුවන් විභාගයට පෙනී සිටිනකොට දැන් දන්නන්නේ නැතුව විදුලිය කපනවා. ඒතර තමන්ගේ පාඩම් කටයුතු කොහොමද කරන්නේ? අපි අද දිවයිනේ දකිනවා සයිප්‍රසෙන් බොරතෙල් බැරල් 4,50,000ක් මිලදී ගැනීමට සලකා බැලීම පිළිබඳව කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබීම පිළිබඳව වාර්තාවක්. අරුණ පත්‍රයේ ප්‍රධාන සිරස්තලයේම තියෙනවා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියම අඩාලයි ලංබිම වගකීම් කඩලා මුදල් ලේකම්ගෙන් දොස් නැගීමක් පිළිබඳවත් අද වාර්තා තින පුනර්ජනනීය බලශක්ති ප්‍රතිපත්තිය හඳුන්වා දී වසර 2කට අධික කාලයක් ගත වෙලා තිබුණත් මෙතෙක්ම බලශක්තියෙන් ජාතික පද්ධතියට එක් කර ඇත්තේ මෙගවොට් 15ක් තරම් සුළු ධාරිතාවක් කියලා තමයි මුදල් අමාත්‍යාංශය අනාවරණ කර තිබෙන්නේ. ඊළඟට එම පුවත්පතේම අපට මුණ ගැසෙනවා පෞද්ගලික අංශයට 5000 දෙන්න බෑ හාම්පුත්තු කියයි කියලයි වාර්තා කරන්නේ. රජයේ සේවකයන්ට ලබා දීමට නියමිත රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ 12කට ලබා දීම කෙරෙහි හාම්පුතුන් එක ගත්තේ පළ කර නැහැ කියලා කම්කරු අමාත්‍යාංශය ඇමති මණ්ඩලයට දැනුම් දී ඇති බව සඳහන් වෙනවා. නිමල් ශ්‍රීපාද සිල්වා අමාත්‍යවරයා නම් සඳහන් කරේ හාම්පුතුන් සමග සාකච්ඡා කළා පෞද්ගලික අංශයටත් එය ලබා දීමට කටයුතු කරනවා කියලා. හැබැයි එය ලබා දෙන්න පෞද්ගලික අංශය වෙනුවෙන් පෞද්ගලික අංශයෙන් රජය ලබා ගැනීමට ජනතාව වෙනුවෙන් ලබා ගැනීමට අපොහොසත් වී ඇති බවත් මේ වාර්තා අතරේ සඳහන් වෙනවා. ඊළඟට අපි එම පුවත්පතේ දකිනවා වී කිලෝ ලක්ෂ 100ක් ඊයේ වන විට මණ්ඩලයට ගොවීන් විසින් ඊයේ දිනය වන විට වී අලෙවි මණ්ඩලයට කිලෝග්‍රෑම් ලක්ෂ 100කට වැඩි ප්‍රමාණයක් වී අලෙවි කර ඇති බව වාර්තා කරනවා මණ්ඩලයේ උපසභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා උපුටා දක්වමින් වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 300කට වැඩි ප්‍රමාණයක මේ මිලදීගත් වී ඇසිරීම සිදු කරන බව තමයි සඳහන් වෙන්නේ. නමුත් පහුගිය දිනවල පළවී තිබූ වාර්තාවල නම් කියුනේ වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගන්න තිබෙන ශක්තිය බොහොම දුර්වලයි කියලා. හරි හමං වාහනවත් නැහැ, ගබඩා පහසුකම් වල ගැටලු තියෙනවා. ආණ්ඩුව පෞද්ගලික අංශය සමග තරග කරන්නේ සටනට පිවිසින්නේ මෙහෙමද කියලා තමයි ප්‍රවෘත්ති වාර්තා මගින් විමසුවේ. නමුත් වී අලෙවි මණ්ඩලය කිලෝ ලක්ෂ 100ක් මේ වෙන විටත් අරගෙන තිබෙන බව සඳහන් වෙනවා. ඒකම අපිට මව්බිමේ ඇතුල්පිටු වාර්තාවක මුණ ගැසෙනවා මෙන්න මෙහෙම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ වයිඹ විශ්වවිද්‍යාලයේ නියෝජනය කරන එතුමා හිටපු කෘෂිකර්ම ලේකම්වරයා පසුගියදා එතුමා තනතුරෙන් ඉවත් වෙනවා. විද්‍යාවේ සහ ප්‍රායෝගිකත්වයේ සංකලනයක් විය යුතු ජාතික කෘෂි ප්‍රතිපත්තියක් පිළිබඳව ඔහු සාකච්ඡා කර තිබෙනවා. ඔහු සමග සාකච්ඡා කර තිබෙනවා ඉසුරු බිම කියන ලිපිය තුළ රටක ජාතික කෘෂි ප්‍රතිපත්තියක් නොමැතිවීම ආහාර සුරක්ෂිතතාව විනාශ වී යාමට බලපාන කරුණක් කියලායි ඔහු කියන්නේ. මෙහිදී රටකට විද්‍යාත්මක ජාතික කෘෂි ප්‍රතිපත්තියක් නොමැති වූ කල ආහාර සුරක්ෂිතතාවය වෙන්ම ගුණාංගයන් ආදී ගුණාංගයන් විනාශ වී යාම
යාමට හේතුවක් වන බව තමයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ. ඊළඟට මේ පරණ කතාවක් උපුටා දක්වනවා අද මව්බිම පුවත්පත ඊට ඉහළින් ඇමරිකාවේ හිටපු ජනාධිපති ජොන් එෆ් කෙනඩි උපුටා දක්වමින් ගොවියා ගෞරවයට සහ ප්‍රසාදයට පාත්‍ර විය යුතුය. කිසිවිටකත් ඔවුන් හෙලා දැකීම හෝ අගෞරව කිරීම නොවිය යුතුය. ඔවුන්ගේ කාර්යක්ෂම භාවයට සහ මෙහෙවරට අප කෘතඥ විය යුතුය කියලා තමයි ජොන් එෆ් කෙනඩි හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා උපුටා දක්වමින් ඒ කලින් කියපු ලිපියට ඉහළින් අද මව්බිම පුවත්පත වාර්තා කරලා තියෙනවා. අපිට මුණ ගැසෙන්නේ ඒ ගෞරවය ලබා දීම සමාජීය යුතුකමක් වගකීමක් වෙනවා වගේම ගෞරවනීය ලෙස කෘෂි කර්මාන්තයේ යෙදීම ගොවියාගේ පැත්තෙනුත් ගත්තාම ඔවුන්ගෙනුත් අප බලාපොරොත්තු වෙනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මෑත කාලීනව බරපතල ලෙස ප්‍රශ්න ගණනාවකට ගොවි ජනතාවට මුහුණ පාන්න වෙලා ඉන්න මේ පසුබිම තුල ඊළඟට අපි තවදුරටත් අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. අත්‍යවශ්‍ය බඩු කන්ටේනර් 2000ක් ඩොලර් නැතිව වරායේ හිරවීම පිළිබඳව වාර්තාවක් අපට දකින්න පුළුවන්. ඒ නිසා ඇතිවන ප්‍රධාන අතුරු ප්‍රතිඵලයක් තමයි වෙළඳපොලේ භාණ්ඩ හිඟකම මිල ඉහළ යාම, ඒ වගේම ප්‍රමාද ගාස්තු ගෙවීම මේ ආදී සියල්ල සඳහන් කරන්න ඕනේ. පිහියෙන් ඇනලා තුවාල වුණාම රෝහලටත් ගිහින් පිහියෙන් ඇනලා මිතුරෙක්ට කරපු වැඩක් සැබෑ මිතුරෙක්ද නැද්ද කියන එක වෙනම හිතන්න ඕනේ කාරණාවක්. කොළඹ ජාතික රෝහලේ නැසෙන කතාවක් තමයි මේ විදිහට ලංකාදීප පුවත්පත අද වාර්තා කරන්නේ. මන්ත්‍රී ලලිත් එල්ලාවලටත් කොවිඩ් කියලා වාර්තා කරනවා. හර්ෂන් රාජකරුණා මන්ත්‍රීවරයාටත් කොවිඩ් ආසාදින ඇති බව තවත් වාර්තා තුල දකින්නට ලැබුණා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ගණනාවකටත් මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇති බවට අද පුවත් වාර්තා පෙන්වා දෙනවා. ඊළඟට අපට දකින්නට පුළුවන් අනෙකුත් වාර්තාවන් වෙත දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරමු. ඒ අතරේ අපට මුණ ගැසෙනවා මහා පරිමාණ සුළං සූර්ය බලාගාරවලට යෝජනා කැඳවනවා. සුනිත්‍ය බලශක්ති අධිකාරී සභාපති සුලක්ෂණ ජයවර්ධන මහතා උපුටා දක්වමින් අද දිනමින පුවත්පතගෙන එන වාර්තාවක් තමයි එලෙස අප ඉදිරිපත් කරේ. පහුගියදා ජනාධිපතිවරයාත් ප්‍රකාශ කරනු ලැබුවා සුළං බලාගාර සහ සූර්ය බලශක්තිය වෙත වැඩි අවධානය යොමු කිරීම වැදගත් වන කාරණාවක් කියලා. ඒ අතරේ මේ යම් දේශපාලනික මත කීපයක් අදහස් දැක්වීම් කීපයක් දිනමින පුවත්පතේ එක පෙළට පළවන නිසා ඒ වෙත අවධානය දෙමු. රජය ගජමිතුරන්ට වැජබෙන්න අවස්ථාව දීලා ඊළඟට ඒ කියන්නේ විපක්ෂ නායකතුමා ඊළඟට තියෙනවා සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ අදහසක් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත මේ රටේ තිබෙන බරපතලම නීතියයි කියලා තමයි සුමන්තිරන් විපක්ෂයේ මන්ත්‍රීවරයා කියන්නේ. චන්ද්‍රිකාගේ පාලන කාලයේ ජවිප වැදගත් ඇමති දුර දැරුවත් සුවිශේෂ මගසලකුණු තැබීමට අසමත් වුණා කියලා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා කියනවා. ජනතාවට ආණ්ඩුව කෙරේ කිසිම විශ්වාසයක් නැහැ කියලා ජාතික ජනබලවේගයේ මන්ත්‍රීතුමිය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා තියෙනවා. අද අපට මුණ ගැසෙනවා ඒ දිනමින පුවත්පතෙන් එතුමියගේම තව ප්‍රකාශයක් මව්බිමෙත් හමු වෙනවා. බැසිල් එකක් කියනවා, කබ්‍රාල් තව එකක් කියනවා කියලා තමයි ඇය ප්‍රකාශ කරන්නේ. ඊළඟට අපි බලමු මුල් පිටු වාර්තා තුළ තවත් විවිධ දේශපාලනික කාරණා ඇතුළත් වෙනවාද කියන එක. ඒක සෙවෙතත් අපට අද දවසේ ඇතුල් පිටු වාර්තා තුළිනුත් එවැනි කාරණා කීපයක් මුණ ගැසෙනවා. සමගම ප්‍රවෘත්ති විකාශය තුළත් ඊ අන්තර්ගත වුණා විවිධ අදහස් දැක්වීම් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ අදහස් දැක්වීම්. අපි ඒ වෙත දැන් යොමු වෙමු. ලොකුවට පම්පෝරි ගහලා ඇහුවා නේද අපේ 69 ලක්ෂය ගැන. මෙන්න ඉන්නවා අපේ 69 ලක්ෂයට උරුමය දෙන කාන්තා සංවිධානය ඉන්නවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බෆර් එක මෙහෙමනම් කාර් එක කොහමද ඇද්ද? කුචු ගාලා මුළු වෙලේම බැනගෙන යනවා. දැන් තියෙන ප්‍රබලම ප්‍රශ්නේ යහපාලන ආණ්ඩුව ඉවර වෙලා රටට හොඳ නායකයෙක් ඇවිල්ලා තියෙනවා. අද ජීවත් වෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. එක වේලක් කෑවොත් අනිත් වේල කන්නේ කොහොමද කියන එක අද කල්පනා කරන්න ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපේ කාන්තාව දන්නවා බැසිල් රෝහන් රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා පහුගිය කාල සීමාවේ කාන්තාවන්ට මොනතරම් සහයෝගයක් ශක්තියක් දුන්නද ආර්ථිකය ගොඩනගන්න කියලා. මගේ කාර්යාලය හැමදාම ඔසකම විවෘතයි. ඇවිල්ලා මම එතන හිටියත් නැතත් ස්වන් රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් කඩිනමින් පැමිණෙන්න අපිට අදාළ නෑ ජනාධිපතිතුමා
එතුමා කොච්චර ආදර්ශවත් පුද්ගලයෙක්ද මුදල් ඇමතිට මොළ කීයක් තියෙනවද කියන ඒවා අපිට අදාළ නැහැ. මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ මේ තියෙන ප්‍රශ්නවලට පැහැදිලිව මැදිහත් වෙන විසඳුම්. ජාවාරම්කාරයෝ රටේ බලයකට පත් වුණාම රටේ මුදල් අවභාවිතා වෙනවා. සීනි ගනුදෙනු වංචාවෙන් රුපියල් මිලියන 15000ක් අපි අහිමි කරගත්තා. නැනෝ පෝර වංචාවෙන් කෝටි 100ක් අපි අහිමි කරගත්තා. ගෑස් වංචාවෙන් කෝටි 1000ක් අපිට අහිමි වුණායි කියලා ලිට්‍රෝ සමාගමේ සභාපති කියනවා. බංකොලොත් වෙච්ච ආත්මාර්ථකාමී විරුද්ධ පක්ෂයක මතය පිළිගැනීමට සූදානම් නැහැ. මං හිතනවා මේ ආර්ථික අර්බුදය 2022 අවුරුද්ද අවසාන වෙද්දී අපිට විසඳ ගන්න පුළුවන් වේවි. යන්න තියෙන තැන තමයි IMF. මේක හරියට අර බේබදු කමෙන් Tamanට ගැලවෙන්න බැරි නම් බේබද්දන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයකට දානවනේ ගෙදර ඉන්න බේබද්දා. කුඩු ගහන එකෙන් වැළකෙන්න බැරි නම් කුඩුකාරයන් කන්ද කාඩු යවන. ජනාධිපතිතුමා කියනවා අපි කිසිම රටක විදේශ ණය ගත්තේ නැහැ. ගිවිසුම් අත්සන් කරද්දී ගන්න ණයට එතුමා ගෙන ළඟ තියාගන්න. එතුමාට පේන්න. නැත්නම් එතුමා දන්නේ නැහැ පිට රටින් ගන්නවද කියලා. ඉන්දියාවෙන් ගත්ත ඩොලර් මිලියන 500ක් තව ඩොලර් බිලියන් එකක්. ඩොලර් මිලියන 200ක් බංග්ලාදේශේ ඒක දැන් කල් දා ගන්නවා. පාකිස්තානේ යනවා චීනෙට ඩොලර් බිලියන් 3ක් ගන්න. ඒ ගන්න එකෙන් ටිකක් දෙන්න කියලා ඉල්ල. ඊපෙරලා GL පීරිස් පැතුමා කියනවා අපි ණය ගන්නෙ නැහැ. ප්‍රාග්ධනය කියනවලු. ණය ගන්න එකයි ප්‍රාග්ධනය මේ කොණ්ඩ බැලුව චීනෙට තමයි කියන්න ඕනේ. අපි ණය ගන්න හැලු ප්‍රාග්ධනයලු ගන්න. නිදහසේ කොඩිය හැමදාම ඉහලින් ලෙල දෙන්න නම් අපි මේ සියල්ල තේරුම් අරගෙන සමාජ ක්‍රමය අධ්‍යාපන ක්‍රමය අපි කාටත් එකට භුක්ති විඳින්න පුළුවන් මට්ටමේ ඒ රාජ්‍ය අපි ආරක්ෂා කරගන්න. භාණ්ඩේ මිලදී ගන්න විල්බර වලින් මුදල් අරගෙන යුගයක් නිර්මාණය කරන්න තමයි මේ මුදල් ඇමතිවරයා ඇතුළු මේ ආණ්ඩුව ලෑස්ති වෙන්නේ. අපි කියනවා වැඩබැරි ආණ්ඩුව වහම අස් වෙන්න. අද සිමෙන්ති පිළිබඳ ගැටලු ඇති වී තිබෙනවා. කිරිපිටි පිළිබඳ ගැටලු ඇති වී තිබෙනවා. තෙල් පිළිබඳව, ගෑස් පිළිබඳව, පරිප්පු පිළිබඳව, ආහාර පිළිබඳව හැමතැනම ආందోලන නැගෙනවා. සූර්ය කදම්බයක් වගේ රට යලි පිබිදෙන යුගයට පැමිණෙමින් තිබෙනවා. මේ කාලකන්ණි වෙච්ච රට තවදුරටත් කාලකන්ණි කරන්න එපා කියලා බොරු මනස්ගාත වලින් පුරවගෙන ඉන්න උදවියට කියනවා. අපිට ඩොලර් බිලියන 6000ක් ගෙවන්න වෙලා තියෙනවා මේ අවුරුද්දේ. අපි ඒ ටික ගෙවනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මේ කණ්ඩායමට පුළුවන් වුණා නම් අවුරුදු 3මාරෙන් යුද්ධය ඉවර කරන්න. මේ ආර්ථික යුද්ධයත් මේ අවුරුදු 3මාරදී අපි ඉවර කළා. සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බවට අපේ රට පත් කරනවා. දැන් මේ කට්ටිය මේ අර බියගම තියෙන සල්ලි ෆැක්ටරි එක දිහා බලාගෙන රුපියල් අච්චු ගහග මේ රටේ ජනතාව බොරුවට චූන් කරන්න උත්සාහ කරනවා. රටේ ජනතාව ගොනාට හොදන්න උත්සාහ කරනවා. පහුගිය ආණ්ඩුව මේ රටේ ගන්න තියෙන උපරිම ණය ටික අරගෙන ආර්ථිකය කඩන් දාලා අදහනවා ඇයි මේ ණය ගෙවන්නේ කියලා. ආර්ථික විශේෂඥ හිටිය ආර්ථික උස්තාල්ලා හිටිය ආපු ගමන්ම මහා බැංකුවට කෙලියා. දෙන්නේ තුන් දෙනෙක් හිරියර කරන්නේ අපේ ආණ්ඩුවේ අපිටනේ හිරියර කරේ. මං නැවත අහන්නේ මහා බැංකුවේ ඇමති මමද? හිටියේ රනිල් වික්‍රමසිංහ. වාණිජ්‍ය බැංකුවල ඇමති මමද? කබීර් හෂීම්. ඒගොල්ලෝ ඇයි අපිට මේව කරන්නේ? ඒගොල්ලෝ උනුත් එකයි මුනුත් එකයි කියන්න හදනවා. අපිට කියන්න තියෙන්නේ උන් ඔක්කොම එකයි කියලා. මේ අවුරුද්ද දෙක යන්න ඉස්සෙල්ලායි විපක්ෂ කුමන්ත්‍රණ මහ පොළොවට ඇවිල්ලා තියෙනවා. මේගොල්ල බලනවා ජනතාව පගාවක් දීලා ජනතාවට සන්තෝෂම් දීලා ජනතාවගේ තියෙන මේ ප්‍රශ්න වළක්වන්න. ජනතාව මේවට රැවටෙන්නේ නැහැ. අපිට අද ලෙඩ හැදුනට දවස් ගානෙන් හොඳ වෙනවා. අපිට අද බූස්ටර් එකක් ගහලා. ඒ නිසා අපි මැරෙන්නේ අද ලෙඩේ හැදුනත් ගෙදර එකට ඉන්න පුළුවන්. මේ රට දියුණුව කරා යන මාවතේ අපි නැගලා යන වාහනේ විතරයි පක්ෂි. ඒ වාහනේ බකල් වෙලා නම් අපි වෙන වාහනයක් නැගලා ඒ ගමන යනවා. ගමනයි වැදගත්. පච්ච කොටාගෙන ඉන්න එපා පක්ෂයකට. ඒ නිසා ආගමක් කියලා හිතාගෙන කරන්නට එපා. ඒතකොට තමයි නායකයෝ නරක වෙන්නේ. තුමාට සෞභාග්‍ය දෙන්න පුළුවන් ඕන විදියකට. පිට රටින් ගෙනල්ලා හරි අඩුවට ගෙනල්ලා හරි නිකන් ගෙනල්ලා හරි සෞභාග්‍ය කියන්නේ බඩවල් පුරවන එක නම් ඒක කරන්න පුළුවන්. හැබැයි එතුමාට අවශ්‍යතාවය තියෙන රට හදමින් සෞභාග්‍ය කරා ගෙනියන්න. තියෙන ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් කණ්ඩායමක් හැදේ. නැතුව මේ ආණ්ඩුවෙන් මෙහෙට ආව කියලා මෙහෙන් එහෙට ආව කියලා මං හිතන්නේ මේ ප්‍රශ්න වලට කාටවත් විසඳුම් දෙන්න බෑ. පොර වැඩෙත් හොඳ වැඩක්. කලිසම ගලවන්නේ අපි සරම භාගයට දාලානේ. සරම මහ ගන්න නැතුව කලිසම ගැලෙව්වා. වැඩේ හුටස් වුණා. ඒ වගේ දැන් වැරදුනාට ගෝඨා මහත්තයා අර පරණ පුරුද්දෙන් අපි ගලව ගන්න try කරනවා. තව කීපයක් එකතු කරන්න පුළුවන්. ඇතුල් පිටුතුලින් දිනමින පත්තරේ තියෙනවා මැති මත විදුලි අර්බුදයේ පිටුපසත් කුමන්ත්‍රණයක් තිබෙනවා. මහා මාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අර්බුද වලට විසඳුම් රජයට ඉදිරිපත් කළ රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර කෙටි කාලයකදී ආර්ථික අර්බුදයෙන් මිදෙන්න පුළුවන් මන්ත්‍රී ජගත් කුමාර ප්‍රහාරයක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ නොකිරීම බරපතල ගැටලුවක් ජවිප ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තවදුරටත් ඔවුන්ට එල්ලවෙච්ච බිත්තර ප්‍රහාරය ගැන තමයි මේ කතා කරන්නේ. දූෂණය පාලනය කළත් නැති කළ නොහැකි කමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩියු
ගුණසේකර රට ගොඩනගෙන අභියෝගයේ නැවත බාර ගන්න සූදානම් හිටපු මුදල් ඇමති රවි කරුණානායක මැතිවරණයක් පැවැත්වූ ජනතාව ආණ්ඩුවට උත්තර දී සජබ මහලේකම් රාජිත් මාදුම බණ්ඩාර ඊළඟට මව්බිම පුවත්පතිනුත් අදහස් කීපයක් මුණ ගැසෙනවා. මේ ඇගීමට ලක් කරන්නේ අපේ රටේ ඉදිරි ගමනේ පුරෝගාමී බලයන්යයි කර්මාන්ත ප්‍රදර්ශනය ආරම්භමින් විමල් වීරවංශ අමාත්‍යවරයා කළ ප්‍රකාශ කීපයක් දේශීය කර්මාන්තකරුවා මව්බිමට අගය එකතු කරන්නේ අපේ කර්මාන්තකරණයේ සුවිශාල පියවර රැසක් ගෙවුණු වසර දෙකේ තබා තිබෙනවා. කර්මාන්තකරුවන්ගේ මේ කැපවීම අපේ අපේක්ෂා දල්වනවා. ඒ සමග විපක්ෂයේ අදහසුත් තියෙනවා ජනාධිපති නිදහස් දිනයේ කලේ බොළඳ කතාවක් කියලා. හරිනේ අමරසූරිය ජනබලවේගයේ මන්ත්‍රීතුමිය ප්‍රකාශ කරනවා. ජනබලවේගයේ සම්බන්ධ තවත් දෙදෙනෙක් ආණ්ඩුව මේ සැරසෙන්නේ මිලිටරිකරණයකට කියලා මහින්ද රත්නායක කියනවා. ආචාර්ය අනුර කරුණාතිලක කියනවා පාසල් දරුවන්ගේ අනාගතය සමග ආණ්ඩුව සෙල්ලම් කරනවායි කියලා. මුජිබුර් රහ්මාන් විපක්ෂ මන්ත්‍රීවරයා කියනවා මොළ හතක් තියා මොලේ කලදක් තිබෙනවාදයි සැකයි. මුල්‍ය විනයක් නැති රටකට පිටරටවල ආයෝජකයෝ ඉන්නේ නැහැ. බැසිල්ගේ කතාව GL වහන්න හදන එකෙන් පේනවා එහි බරපතලකම කියලා තවත් අදහස් දැක්වීමක්. දිවයින වාර්තාවක තියෙනවා රිජ්වේ රෝහලේ වාට්ටු 4ක කොවිඩ් රෝගී දරුවෝ 110ක් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පුටා දක්වමින් ඊළඟට අරුණ පත්‍රයේ තියෙනවා කොළඹ ජාතික රෝහලේ හෙදහෙදියන් 150කට කොවිඩ් කියලා. එවැනි තත්ත්වයක් මත වුවත් සෞඛ්‍ය වෘත්තිකයන් අද සිට වර්ජනයක කියලත් එම පුවත්පතේම වාර්තාවක අපට දකින්නට පුළුවන්. නැවත දිවයින පුවත්පත බලද්දී තියෙනවා ඉල්ලීම් 9කට විසඳුම් පතා රටපුරා රෝහල්වල අද සිට අඛණ්ඩ හෙද වර්ජන. මේ වර්ජනයේට අපි නෑ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඒ අතරේ ප්‍රකාශ කරලා තියෙනවා. අපට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ සෞඛ්‍ය වර්ජනය පිළිබඳව. මව්බිමේ තියෙනවා සෞඛ්‍ය අංශ අද සිට අඛණ්ඩ වර්ජනයක නිරත වීම ගැනත් කරාපිටියේ එක්ස්රේ පිටපත් ෆෝන් එකෙන් ගහන්න වෙලා තිබීම පිළිබඳවත් අද මව්බිම පුවත් වාර්තා අතර අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතේ මෙන්න මේ වාර්තාවන් වෙත. පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් අය අපේ රජයේ නුත් ආරක්ෂා කරනවා දැයි සැකයි. පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් අය අපේ රජයේ නුත් ආරක්ෂා කරනවා දැයි සැකමතු වෙනවා කියලා රාජ්‍ය ඇමති සනත් නිශාන්ත කියන. ඔය අතරේ Facebook ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ අයෙකු CID කැඳවීම ගැන සිරිල් ගාමිණී පියතුමා කනස්සල්ල පළ කළා කියලා දිවයිනේ වාර්තාවක් මුණ ගැසෙද්දී ප්‍රවෘත්ති වාර්තා තුලත් ඒ පිළිබඳව ඇතුළත් වුණ එතුමාගේ ප්‍රකාශයක් අපි දැන් බලමු. කෙනෙකුට තමන්ගේ අදහසක් තමන්ගේ මතයක් තමන්ගේ හිතේ නැගෙන විවේචනයක් ප්‍රකාශ කරන්නට තියෙන අයිතිය සම්පූර්ණයෙන්ම නැති වෙන සමාජයක අපි ජීවත් වෙන කෙනෙක් තමන්ගේ අදහස ප්‍රකාශ කරාම ඒ කෙනාව CID එකට ගෙනල්ලා පොලිසියට ගෙනල්ලා ප්‍රශ්න කරනවා නම් එතකොට ඕනම කෙනෙක් තුළ චකිතයක් ඇති වෙනවා තමන්ගේ අදහසක් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න. අපි වුණත් ප්‍රකාශ කරනකොට පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය සාධාරණත්වයේ යුක්තිය මේ වින්දිතයන්ට ඉෂ්ට වෙන්න ඕනේ කියලා ඒක අපේ අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකමට හැම කෙනෙක්ම ගරු කරන්නට ඕනේ. විශේෂයෙන් රජය ඒ වගේම නීතිය ආරක්ෂා කරන්න ඉන්න අය ඒ අයිතියට ගරු කරන්නට ඕනේ. මේ භාෂණයේ නිදහස අපි පාවිච්චි කරනවා. ඒක කාටවත් හිරිහැරයක් වෙන විදියට නෙමෙයි. ඒක කිසි කෙනෙකුට Tamanගේ නම කැත වෙන පිළිවෙලට නෙමෙයි. අපි කියන්නේ මේ සිද්ධ වෙච්ච මහා අපරාධය පිළිබඳ යුක්තිය ඉටු වෙන්න ඕනේ කියලා. එතන ඒක වරදක් මම දකින්නේ නැහැ. නීතිය පිළිබඳවත් සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරනකොට ඒ ප්‍රකාශය ඇතුළේ දිනමින පුවත්පතේ අපට මුණ ගැසෙනවා ඇතුල්පිටු වාර්තාවක ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා උපුටා දක්වමින් මණ්ඩපාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය එතුමා ප්‍රකාශ කරනවා 3 වසරේ සිට නීතිය උගන්වන්න ඕනේ කියලා. පහුගිය කාලයක් මුළුල්ලේම අදහස් ප්‍රකාශ වෙමින් තිබුණා නීතිය පාසල් අධ්‍යාපනයට එකාසු කිරීම පිළිබඳව කෙසේ වෙතත් දැන් ප්‍රතිසංස්කරණ තුල සුදු වෙමින් තිබෙන බවක් පෙනෙන්න තිබෙනවා. එතුමන් නම් කියන්නේ 3 වසරේ ඉඳලා දරුවන්ට රටේ නීතිය උගන්වන්න වෙනවා කියලා එක විවිධාකාර වලින් නීතිය නොදැනීමෙන් බොහෝ ගැටලු ඇති වෙනවා. නීතියට ඉහළින් කිසිවකු නැහැ. න්‍යායික පාඩම් වලට වඩා ප්‍රායෝගික නීති පිළිබඳ කරුණු ඇතුළත් විය යුතුයි කියලා තවදුරටත් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සිදු කරන ප්‍රකාශ සාදාස් දැක්වීම මේ ලිපියට අන්තර්ගත වෙනවා. දිනමින පුවත්පතේ සාරවත් ලිපියක් එලෙස අපට මුණ ගැසෙන්නේ. ඊළඟට අපි අවධානය තවදුරටත් යොමු කරමු මෙතෙක් උපුටා නොගත් වාර්තාවන් වෙත.
ගිරා හමුදාවේ 20ක් ඇවිත් ගෙදර සිටි ගිරා පැටවා කූඩුව කඩා රැගෙන යාමේ සිදුවීමක් පිළිබඳව ලංකාදීප පුවත්පතේ වාර්තා අතර දකින්නට පිළිවන්කම තිබෙනවා. කොස්සාපල් බිරිඳට පෙට්‍රල් දමාගෙන තිබූ සැමියාත් වෙච්චි දෙදෙනාම රෝහල්ගත කිරීමට සිදුවීම පිළිබඳවත් අද දිනේ වාර්තා දකින්නට පුළුවන් ලංකාදීප පුවත්පතේ. දිනමිනට අපි අවධානය යොමු කරමු. දිනමින පුවත්පතේ අප මෙතෙක් උපුටා නොගත් වාර්තා අතර තියෙනවා රජයේ සංවර්ධන වැඩපිළිවෙල ගැන දැනුම්වත් කිරීමට රැස්වීම් මාලාවක් පැවැත්වීම ගැන අද දිනමින වාර්තාවක. ඊළඟට පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් බිලියනයක් දක්වා වැඩි කර ගැනීම ඉලක්කයයි කියලා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මාධවී හේරත් උපුටා දක්වමින් වාර්තාවක් දිනමිනේ. පාර්ලිමේන්තු පාර්ලිමේන්තු කාරක සභා විශේෂ රැස්වීමක් අද පැවැත්වීම පිළිබඳවත් දිනමින පුවත් වාර්තාවක අපට මුණ ගැසෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරනවා අරුණ පුවත්පත වෙත. අරුණ පුවත්පතේ බොහෝ වාර්තා අපි මෙතෙක් උපුටා ගත්තා. ඒ අතරේ තියෙනවා IMF තාක්ෂණික සහාය දැන්ටමත් ලැබී ඇති බවට පළවෙන වාර්තාවක් අරුණ අද වාර්තා කරනවා. ඊළඟට අද පුවත්පතට අවධානය දීමේදී ප්‍රදේශ කිහිපයකට අද සිට සුළු වැසි ඇතිවන බව බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණ තත්ත්වයක් තමයි අපට නිරීක්ෂණය වෙන්නේ. බොහෝ ප්‍රදේශවල එවැනි තත්ත්වයක් තිබුණත් ප්‍රදේශ කිහිපයකට සුළු වැසි ඇතිවීමේ තත්ත්වයක් පෙන්눔 කරන බව අද පුවත්පත වාර්තාවක් ගෙනවිත් තිබෙනවා. ඊළඟට මව්බිම පුවත්පතේ අපට මුණ ගැසෙනවා මෙන්න මෙහෙම සටහනක්. ගල් තලාවක් ගොවි බිමක් කළ චිත්‍රකලා ගුරුවරයෙකු පිළිබඳව වූ පුවතක්. ඔහු කොහෙද කියන එක පිළිබඳවත් අපි බලමු. මව්බිම පුවත්පතේ ගල් තලාවක් ගොවි බිමක් බවට පත් කළ අපූර්ව මිනිසෙකු පිළිබඳව දැන ගැනීමෙන් පස්සේ බලන්ගොඩ උඩකන්ද ප්‍රදේශයට ගොස් කර සොයා බැලීමක ප්‍රතිඵලය තමයි මේ සටහනේ දකින්නට ලැබෙන්නේ. 46 හැවිරිදි EWAK අල්විස් චිත්‍රකලා උපදේශක ගුරුවරයා පිළිබඳවයි මේ කියන්නේ. ඔහුගේ වගාවේ ඡායාරූපද සහිතව වාර්තා කරන්නේ. මුඩුබිම් සරුබිම් ගොවිබිම් බවට පත් කරන්නටත් සරුබිම් මුඩුබිම් බවට පත් කරන්නටත් පුළුවන්කම තිබෙනවා ඕනෑම අයෙකුට. ඒ රැඳී තිබෙන්නේ ඒ පිළිබඳව කටයුතු කරන සිතන පතන ආකාරය අනුව බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අවලාද අපවාදම නගමින් සිටිනවාද එහෙම නැත්නම් තමන් කළ හැකි යමක් කරන්නට උත්සාහ කරනවාද කියලා හිතා බැලීමත් ඉතාමත්ම වැදගත්. ඒ අතරේ අපි අපට ප්‍රවෘත්ති විකාශයේ අසන්න දකින්න ලැබිච්ච අප කාගේත් අවධානය යොමු විය යුතු ඉතාම වැදගත් වාර්තාවක් හමු වුණා. ඒ තමයි මේ මහමග ගමන් කරනකොට අප කාටත් ඉතාම වැදගත් වෙන පදික මන්තීරුව. සැබවින්ම එය පදිකයින්ගේද එහෙම නැත්නම් වෙලෙන්දන් අතට දැන් පත් වෙලාද, වාහන නවත්තන තැන් බවට පාකින් බවට පත් වෙලාද, සමහර තැන්වල එවැනි අවස්ථාත් අපිට නිරීක්ෂණය වෙනවා. ඉඩකඩ නොමැති වීමෙන් සමහර වෙලාවට ගෑරේජ් එකේ වාහන ටික නවත්තලා තියෙන්නේ පදික මන්තීරුවේ. මේ ආදී අවස්ථා අපිට මුණ ගැහෙනවා. එහෙම තිබියදී අපි අවධානය යොමු කරමු මේ පුවත් වාර්තාව වෙත. අපේ රටේ දවසින් දවස වැඩිවෙන රිය අනතුරු වලින් දවසකට වටිනා ජීවිත 10ක් 15ක් අතර සංඛ්‍යාවක් අහිමි වෙනවා. රියදුරන්ගේ පදිකයන්ගේ නොසැලකිල්ල වගේම වාහනවල තියෙන කාර්මික දෝෂ මීට ප්‍රධාන හේතු. මේ අතර තවත් රිය අනතුරු වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් බවට හඳුනාගෙන තිබෙනවා නාගරික ප්‍රදේශවල පදිකයින්ට යාමට ඒමට පහසුකම් සහ ආරක්ෂිත ස්ථානයක් ලෙස සැලකෙන පදික වේදිකාව අවහිරවීම. ඒ නිසා ජනතාවට යන්න වෙලා තියෙන්නේ මහපාරේ. පදික වේදිකාව තුල සිදු කරන වෙළඳාම්, බඩු බාහිරාදී වාහනවලට පැටවීම සහ ගොඩබෑම සඳහා වාහන පදික වේදිකාවේ නවතා තබා තිබෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කරමින් පොලිස්පතිවරයා විශේෂ නියෝගයක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දී තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට ඔබ ඔබේ වාහනය පදික වේදිකාව තුල නතර කළහොත් ඊට එරෙහිව ශනිකව ඔබට නීතිය ක්‍රියාත්මක වේවි. අප කොළඹ නගරයේ සිදු කළ සංචාරයක් අතරතුර මෙලෙස පදික වේදිකාවේ වාහන නතර කර තැබූ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන් පිරිසක්ද දක්නට ලැබුණා. විශේෂයෙන්ම නගර බදව දක්නට ලැබෙන කාරණයක් වන්නේ අධික වේදිකාව විවිධ කටයුතු සඳහා උපයෝග කරගෙන තියෙනවා. එක් පැත්තකින් විවිධ වෙළඳාම් කිරීමේ කටයුතු, අනිත් පැත්තෙන් වාහන නවතා තැබීමට, තව පැත්තකින් වාහන වලට බඩු පැටවීමට සහ බඩු බෑමට. මේ නිසා පදිකයින්ට ගමන් කරන්න වෙලා තියෙන්නේ පාරේ. ඒ අනාරක්ෂිත තත්ත්වයක්. ඉතින් ඒ නිසා පොලිස්පති විසින් මේ සම්බන්ධව විශේෂ පණිවිඩයක් ලංකාවේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත
ලබා දීලා තියෙනවා. ඒ පණිවිඩයට අනුව අඛණ්ඩව මෙවැනි ආකාරයට පදික වේදිකාව අවහිර කරන ඒ වගේම පදික වේදිකාවේ විවිධාකාරයේ වෙනත් කටයුතු වල නිරත වන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දීලා තියෙනවා. නීතිය ප්‍රතිපාදන අනුව එවැනි වාහන සම්බන්ධයෙන් නීතිය අනුව කටයුතු කිරීමටත් ඒ වගේම මෝටර් වාහන පනතේ මෙන්ම දඬු නීති සංග්‍රහය සහ ජාතික මම්මාවත් පනතේ නීතිමය ප්‍රතිපාදන යටතේ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමටත් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙතත් විශේෂයෙන්ම අතවාහන අංශභාර නිලධාරීන් වෙතත් උපදෙස් ලබා දී තිබෙනවා. අප උපුටා ගන්න අවසන් වාර්තා කීපයකට යොමුවෙමු. කීපයට රටේ ආර්ථික හා දේශපාලන අර්බුදයට මුහුණ දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනාවලියක් ඉදිරිපත් වීම ගැන අද පුවත් වාර්තාවක දකින්න පුළුවන්. නමුත් දිවයින පුවත්පතේ තියෙනවා මෛත්‍රීලා සමග එක්වන්න සජබ 10 වරක්වත් සිතා බැලිය යුතුයි කියලා එහි මාල්ලේකම් රංජිත් මදුම් බණ්ඩාර මහතා උපුටා දක්වමින් එහෙම වාර්තාවකුත් දකින්නට පුළුවන්. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ නිරන්තරව දැන් ප්‍රකාශ කරනවා නව සංධානයක් ගොඩනැගීම පිළිබඳව. ඒ අතර පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල දිවයින පුරා දැන් ආරම්භී තිබෙනවා. පිරිවෙන් හා අනුමත පෞද්ගලික පාසල්වල ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීමට යෝජනා දල වාර්ෂික පිරිවැය පිළිබඳවත් එහි සටහන් වෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ අද පුවත්පතේ. ඊළඟට අපි කාටුන් කීපයක් වෙත අවධානය යොමු කරමු. දිනමින පත්තරේ තියෙනවා අංජනගේ කාටුන් එක දේශපාලනයෙන් ඉවත් වෙනවා කියලා රතන හිමි කිව්වේ නැතිලු. දේශපාලනයට ආපු කවුද බං ඉවත් උනේ කියලා අහනවා ඒ දිනමින පුවත්පතේ. ඊට පස්සේ අපි බලමු ලංකාදීපේ සරදම් පන්කජ රොවින්දගේ මොකටද සරදම කාටද බන්දුල තවත් සහන මල්ලක් දෙනවලු. සහන පොල් වගේද කියලා සරදම් අහන්නේ. ඊළඟට අපිට දකින්න ලැබෙනවා අරුණ සහ අද මව්බිම පුවත්පත්වල පළවන කාටුන්. ඒ අතරින් අපි අරුණ පුවත්පතට අවධානය දෙමු. හසන්ත විජේනායකගේ හුරේරා IOC එක තෙල් මිල වැඩි කරලා සාගර IOC එකට බනිනවද දන්නේ කියලා අරුණ පත්තරේ සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි අවධානය දෙමු මව්බිම පුවත්පතේ MD වීරරත්නගේ මරුසිපාලට බූස්ටරේ ගහන්න ජනතාව කැමැත්තක් නැතිලු. හරි ඉතින් පෝර තානම් කළා වගේ බූස්ටරේ තහනම් කරා නම් හරිනේ. පොලිමේ බූස්ටරේ දියව් කියාගෙන කියලා අද මර්සිපාල අපූර්ව යෝජනාවක් කරනවා. අවසානයේ මෙන්න මේ සටහන ඔබ වෙත ඉදිරිපත් කරනවා. උසස් පෙළ ආරම්භය පිළිබඳව විභාගයේ ආරම්භය පිළිබඳව අද අපි මුලින්ම ඉදිරිපත් කළේ. අවසන් කරන්නෙත් එහා සම්බන්ධ වාර්තාවකින් මේ දිවයින පුවත්පතේ එකට කෑම කන්න රැස්ලා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න එපා. විභාග ලියන උසස් පෙළ සිසුන්ගෙන් කරන ඉල්ලීම මෙලෙස අද පළ වී තිබෙනවා. විශේෂයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරමින් මේ දින කිහිපය ආරක්ෂා සහිතව හිඳමින් අන් අයගේ ආරක්ෂාව අනුතුරේ හෙලන්නේ නැතුව කටයුතු කරමින් විභාගයට හොඳින් මුහුණ දෙන්න කියලා තමයි උසස් පෙළ සිසුවියන්ගෙන් ඒ දැනුම්වත් කිරීමත් එක්ක ඉල්ලන්නේ. යලි යලිත් සුභාශිංසනික කාසු කරමින් අපි සමුගන්නවා විභාග ලියන දරුවන්ට යලිත් හෙට හමුවන බලාපොරොත්තු වෙන සුවදායි සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.